සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. දින 45කට පසු අවම දෛනික කොවිඩ් ආසාදිතයින් ගත වූ දිනෙන් මෙරට වවුලන්ටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට නවතම පර්යේෂණයකින් හෙළිවෙයි. සංචරණ සීමා ඉවත් වෙයි. කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක්. කාබනික පොහොර ආනයනය తాවකාලිකව අත්හිටුවීමට පියවර. ඉන්දියාව යළිත් කොවිඩ් එන්නත් අපනයනය කිරීමට තීරණය කරයි. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 1941 දෙනෙකු වාර්තා වුණා. එය දින 45කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වනවා. කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ආසාදිතින්ගේ අඩුවක් තිබුණද නව කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ දින 45කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව පසුගිය මැයි මාස 8 වනදා ආසාදිතයින් 1896ක් වාර්තා වූ අතර ඊයේ මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1941ක්. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් 1917 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනවා. එමෙන්ම විදේශයන්හි සිට පැමිණි 24 දෙනෙකුද ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 386ක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 252 දෙනෙකු වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. පැහැදිලිවම අපිට පේනවා සතියකට දෙකකට කලින් ඉඳලා දකින්න ලැබෙන අඩුවීමේ ප්‍රවණතාවය දිගටම ඉස්සරහට යනවා. මේකෙන් කොහෙත්ම අපිට මේ මොහොතේ නිගමනයකට එළඹෙන්න බෑ සියල්ල පාලනය වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් මේ රෝගයෙන් අඩුවීම දිගටම වෙනවාය කියලා. මොකද මේක අපිට ඕනෑම වසංගත රෝග තත්වයකදී දකින්න පුළුවන් උච්චාවචන තියෙනවා, අඩු වෙනවා, ඒ වගේම වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන මේ අඩු වෙන ප්‍රවණතාවයේ තියෙන අවස්ථාවක වැඩිවීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීම. ඒ නිසා අපි සියලු දෙනාම මේ සංචරණ නීති ඉවත් කළත් අපි අනවශ්‍ය ලෙස දුර හෝ ළඟපාත සංචරණයෙන් වැළකී සිටින්න ඕන. විශේෂයෙන්ම සංචාරවල යෙදීමෙන් මම හිතනවා මේ මොහොතේ සංචාරවල යෙදීමට තරම් හදිසියක් මම හිතන්නේ කාටවත් ඇති කියලා. විනෝද දැනට COVID-19 ආසාදනය තවදුරටත් රට තුළ යම් තරමක පැතිරෙමින් තියෙනවා. සමාජයේ හඳුනා නොගත් විශාල ආසාත්ව ප්‍රමාණයක් සැරිසරනවා. ඔබගේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා නිවසින් බැහැරට යනවා නම් හොඳින් මතක තියාගන්න සමාජයේ ඕනෑම තැනක ආසාත්වයක් ඉන්න පුළුවන්. ඒ ආසාත්වය ඔබත් සමග ගනුදෙනු කරන ආකාරයෙන් ඔබ ආසාත්වයක් බවට පත් වෙන්න පුළුවන්. මේ අතර ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද කොවිඩ් මරණ 45ක් වාර්තා කරනු ලැබුවා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2814ක් දක්වා ඉහළ ගියා. නව මරණ වලින් 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 18 දෙනෙකුද ඊට ඇතුළත්. මේ අතර මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොවිඩ් වෛරස වන ඇල්ෆා සහ බීටා පවතින බවට ජර්මනියේ පරීක්ෂණාගාරයක් තුළ සිදු කළ පරීක්ෂාවකදී හෙළි වී තිබෙනවා. මෙය මෑතකාලීන වසංගත රෝග තත්ත්වයට හේතු වන SARS කොරෝනාවෛරස් 2 වෛරසයේ උපප්‍රභේද වන ඇල්ෆා හෝ බීටා උපප්‍රභේද නොවේ. වවුලන් 395කින් ගුද මාර්ගයේ ආශ්‍රිත රැක් කරන ලද සාම්පල් සඳහා අප PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එයින් සාම්පල 33කින් මෙම ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස
අපට හඳුනා ගැනීමට හැකි වුණා. වවුලන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බවට ශ්‍රී ලංකාවේ මෙතෙක් තහවුරු කරගෙන නැති අතර ඒ සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු වේ. අප පරීක්ෂණ ප්‍රතිඵල මගින් අනවශ්‍ය පියක් ඇති කළ නොකත යුතු බවත් වවුලන්ගේ වාසස්ථාන හෝ වවුලන්ට හානි පැමිණවීම සිදු නොකළ යුතු බවත් මම අවධාරණය කිරීමට කැමැතියි. මේ අතර වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් සිදු වුවහොත් ඉදිරියේදී දැඩි සංචරණ සීමාවන්ට යාමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසියල ගුණවර්ධන මහතා සඳහන් කළා. පසුගිය කාල සීමාව තුළ පැන වූ සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොවිඩ් මර්ධනයෙන්වත් අපනයනය මේ වන විට නතර කර ඇති ඉන්දියාව යලි එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන ජුලි මාසයේ අවසානයේ හෝ අගෝස්තු මාසය වන විට එලෙස කොවිඩ් මර්ධනයෙන්වත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ශ්‍රී ලංකාව බංගලාදේශය සහ නේපාලය යන රටවල් විසින් මේ වන විට ඇනුම් කර ඇති කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමටයි නියමිත වැත්තේ. රට තුළ එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රමාණය අනුව අදාළ කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී ලැබෙන එන්නත් වලින් ආයෝජන කලාපවලට එන්නත් වැඩි වශයෙන් ලබා දීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. ඉන්දියාව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත් රටවල් කිහිපයකට ලබා දුන් අතර ඉන්දියාවේ සීක්‍ර ලෙස පැතිර ගිය කොවිඩ් වසංගත තත්ත්වය මත එරට එන්නත් කරන කටයුතු වෙනුවෙන් එන්නත් අපනයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කරනු ලැබුවා. ඉන්දියාවේ මෙම තීරණයත් සමග මෙරටද කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම බරපතල අර්බුදයකට ලක්ව ඇති අතර ඒ අනුව මෙරට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා ලක්ෂ 6ක පමණ හිඟයක් පවතිනවා. මේ අතර ඇතැම් රාජ්‍ය ආයතන වලින් සහ පෞද්ගලික ආයතන වලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අංශ වෙත දැනුම් නොදී සංගවාගෙන තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ඒ රාජ්‍ය ආයතන වලින් සහ පෞද්ගලික ආයතන වලින් සේවාව ලබා ගන්න යන සාමාන්‍ය සේවාලාභීන්ට බරපතල අසාධාරණයක් වෙනවා. ඔවුන් ආසාත් විදිහට වාර්තා වෙනවා. විශේෂ අපි දැඩිව කියනවා සියලුම රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික ආයතන වලට Tamanගේ පරිශ්‍රය තුළ COVID-19 ආසාදිතෙක් වාර්තා වුණොත් ඒ සම්බන්ධව ඔවුන් නෛතිකමය වශයෙන් බැඳිලා ඉන්නවා. අදාළ මහජන සෞඛ්‍ය පරිශෝධකයා හෝ සෞඛ්‍යධාරියා දැනුවත් කරන්න කුමන තරාතිරමක සෞඛ්‍ය ආයතනයක් වුවත් පරිපාලන නිලධාරියෙක් වුණත් අදාළ කොට්ටාශයේ මහජන සෞඛ්‍ය පරිශෝධකයාට හෝ සෞඛ්‍යධාරියාට මේ සම්බන්ධව දැනුවත් කරේ නැත්නම් නෛතිකමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම ජාතික පාසල් වල ගුරු බෞතුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව රටෙහි පවතින කොවිඩ් වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසල් වෙත තාවකාලිකව අනියුක්ත ලබා එම අනියුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරු බවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු බවතුන් වෙත දැනුම් දෙන්නේ. ඒ අනුව තවදුරටත් එකී අනියුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් ගුරු ස්ථාන මාරු අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 30,568ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,14,668ක් ලෙසයි. දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අදාළියම 4ට ලිහිල් කෙරුණා. සංචරණ සීමා ලිහිල් කෙරුණද ජූලි මාස 5 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. 23 වනදා දිවයිනටම බල පැවැත්වෙන පරිදි පැන වූ සංචරණ සීමා අද අලුයම ඉවත් කිරීමත් සමග කොළඹ නගරයට විශාල රථ වාහන සංඛ්‍යාවක් පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද අලුයම ඉවත් කිරීම සිදු කළද බස්නාහිර පළාත තුළ විශේෂ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළ සංචරණ නීති ක්‍රියාත්මක කිරීම කඩ කරන වෙළඳසැල් සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවයි. COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබූ අතර එම සීමාවන් පසුගිය 21 වන දින අලුයම 4ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් යලි පෙරේදා දිනේ රාත්‍රියේදී දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදු කරනු ලැබුවේ.
මේ අතර පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 743 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 85ක්. සංචරණ සීමා අද සිට ඉවත් කෙරුණද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම ජංගම සංචාර, යතුරුපැදි සංචාර සහ පාමුණු සංචාර අකණ්ඩව ශ්‍රී ලංකා පොලිසිය විසින් යොදවනු ලබනවා. සංචරණ සීමා අවසන් වුණත් තම ආයතන පවත්වාගෙන යාමේදී නිරන්තරයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 20 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුයි. උදෙකලා කරපු ප්‍රදේශවල එවැගේම නිරෝධායනයට ලක් කළ නිවෙස්වල සිටින අය සංචරණ සීමා ඉවත් කළත් එම ප්‍රදේශවලම එම ස්ථානයේම එම පරිශ්‍රයේම රැඳී සිටිය යුතුයි. මේ ඩෙල්ටා ප්‍රභේදය අපේ දැන් තියෙන ප්‍රභේදයට වඩා 60-70 ගුණයකට වඩා මේකේ පැතිරීම වැඩි. සාමාන්‍යයෙන් අපි අඳුනගෙන තියෙන අහඹුල් විදියට පරීක්ෂා කරලා රෝගීන් 5 දෙනෙක් වුවත් මේ අහඹු ලෙස පරීක්ෂා වලින් ඔප්පු වෙච්ච නිසා නිගමනයකට එන්න පුළුවන් වෙනවා යම්තාක් දුරට තවත් රෝගීන් ඇති කියන එක. මේ හොයාගත්ත කිසිම ප්‍රභේදයක් මේ දක්වා අපේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නිර්දේශ කරලා තියෙන මාර්ගෝපදේශ පරයා පැතිරීමට හැකියාවක් නැහැ. ඉතින් අපිට මේ මාර්ගෝපදේශ ටික හරියට පාවිච්චි කරනවා නම් මං හිතනවා අපිට මේ ප්‍රභේදය ජය ගන්න එක අපහසුයක් වෙන්නේ නැහැ. මේ අතර පාරිභෝගික අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නො වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන් සහ වෙළඳුන් සොයා අද සිට විමර්ශන ආරම්භ කර තිබෙනවා. සීනි, සහල්, කිරිපිටි සහ බඩේරිගු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ගබඩා කරන්නන්, බෙදා හරින්නන් සහ තොග වෙළඳාම් කරන්නන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට නියෝග කරමින් පසුගියදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුවයි. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ලබන සඳුදා දිනයේ සිට පළාත් මට්ටමින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ අනුව සඳුදා සිට අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය කිහිපයක් සහ බස් රථ කිහිපයක් පළාත් අතර ධාවනය කිරීම සඳහා අවශ්‍ය අවසරය අදාළ අංශයන්ගෙන් විමසා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. එම අවසරය අනුව ඉදිරියේදී පළාත් අතර ධාවනය වන බස් සහ දුම්රිය කිහිපයක් යොදවන බවයි දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ එංගලන්ත වැසියන්ගෙන් මිලියන 2ක් පමණ කොවිඩ් ආශ්‍රිත දිගුකාලීන ආබාධවලින් පෙළෙන බව නවතම පරීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එංගලන්තය විසින් සිදු කරන ලද එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ කොවිඩ් වෛරසය වැළඳී සුවය ලැබුවන්ගෙන් බහුතරය සති 12කට වැඩි කාලයක් පවතින විවිධ කොවිඩ් ආශ්‍රිත අතුරු ආබාධවලින් පෙළෙන බවයි. ශරීරයේ ඇතිවන තෙහෙට්ටුව, කැස්ස, පපුවේ වේදනාව, හිසරදේ මෙන්ම මාංශපේශීවල වේදනාව මෙලෙස දිගුකාලීන ආබාධ ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉන්දියාවෙන් පළමුවරට හඳුනා ගැනුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නුදුරේදීම යුරෝපා කලාපය ආක්‍රමණය කරනු ඇති බවට යුරෝපා සංගමය පවසා තිබෙනවා. ඒ පිළිබඳව යුරෝපානු කලාපීය වසංගත පාලන ඒජන්සියද පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී එම කලාපයෙන් හඳුනා ගැනෙන කොවිඩ් ආසාදිතයන්ගෙන් 90%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් විය හැකි බවටයි. ඒ අනුවේ ලැබෙන අගෝස්තු මාසය වන විට යුරෝපා කලාපය මෙම අවධානමට ගොදුරු විය හැකි බව එම වාර්තාවලින් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. එමෙන්ම එන්නත්කරණයට බඳුන් නොවන තරුණ ප්‍රජාව අතර වෛරසය බහුල වශයෙන් පැතිර යනු ඇති බැවින් එන්නත්කරණය වේගවත් කිරීමේ අවශ්‍යතාවයද යුරෝපීය රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය විසින් යළිත් අවධාරණය කර තිබෙනවා. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත් මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පසුගියදා අනාවරණය කරනු ලැබුවා. එමෙන්ම කොවිඩ් ආසාදනය වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ ආරක්ෂණ මට්ටම තීරණය කිරීම පිළිබඳ නව ක්‍රමවේදයක් හඳුනා ගැනීමටද බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසකට හැකියාව ලැබී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව එම පර්යේෂණයන් වල ප්‍රතිඵල නව කොවිඩ් මර්ධන එන්නත් සංවර්ධනය කිරීම සඳහා උපකාරී වනු ඇති බව එම පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. මේ අතර ගත වූ දිනෙත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් බ්‍රසීලයෙන් වාර්තා වන අතර ඊයේ එලෙස බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 72,705ක් වනවා. එමෙන්ම ඊයේ වැඩිම කොවිඩ් මරණද වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 2042ක්.
ලොව දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ ලයිස්තුවේ දෙවන ස්ථානයේ අසල්වැසි ඉන්දියාව පසුවන අතර ඊයේ දිනේ ඉන්දියාවෙන් හඳුනා ගැනුණු නව ආසාදිතයන් සංඛ්‍යාව 51,248ක් වනවා. එමෙන්ම ඊයේ දිනේ තුළ පමණක් ඉන්දියාවෙන් කොවිඩ් මරණ 965ක් සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. උතුම් පොසොන් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් පැවති පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. අනුබුදු මෙහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයට වසර 2329ක් සපිරෙන මෙවර පොසොන් පොහොයේ තේමාව ලොව සෑම දෙනා සුවපත් වේවා යන්නයි. මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 21 වනදා සිට 27 දක්වා සැමරෙන පොසොන් සතිය තුළ රතන සූත්‍ර දේශනාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු විවිධ පින්කම් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. පොසොන් රාජ්‍ය මහෝත්සවය වෙනුවෙන් මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. පොසොන් පූජෝත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධානය කර තිබූ අතර මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේ, අස්කරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේ, අමරපුර නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී ස්වාමින් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අනුශාසනා පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතුවා. පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරන මිහින්තල ආලෝක පූජාව විවෘත කිරීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතෙන් සිදු කෙරුණා. කාබනික පොහොර සහ රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම తాවකාලිකවත් හිටුවීමට පියවරගෙන තිබෙනවා. මෙරට කෘෂිකර්මාන්තයේදී භාවිතා කෙරෙන රසායනික පොහොර භාවිතය එළැඹෙන මහකන්නේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය පසුගියදා තීරණය කරනු ලැබුවා. ඒත් සමගම මෙරට තුළ දැඩි ආන්දෝලනයක් ඒ සම්බන්ධයෙන් ඇති වූ අතර මෙරට කාබනික පොහොර අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනයට සහ විදේශයන්ගෙන් ආනයනය කිරීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව කාබනික පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමි වුණා. කෙසේ වෙතත් මේ වන විට කාබනික පොහොරද මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබුවේ එවන් පසුබිමකයි. කාබනික පොහොර ආනයනයත් සමග විදේශීය ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානමක් පැවතීම මත මෙම තීරණය ගෙන ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් WMW වීරකෝන් මහතා සඳහන් කළේ. මේ අතර ගොවිබිම්වල පස පරීක්ෂා කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතාල් කැනීම් කාර්යාංශයේ සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. දැනට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පාංශු පරීක්ෂාවන් සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් එම පාංශු පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් සැලසීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් එකඟතාවය පළ කළ බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ. පරිසර අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර පරිසර හිතකාමී වල්නාශක සහ පලිබෝධනාශක නිෂ්පාදනය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ස්වභාවික වල්නාශක සහ පලිබෝධනාශක නිෂ්පාදනයට දැනටමත් පර්යේෂණ ආරම්භ කර ඇති බවයි භූවිද්‍යා නිලධාරීන් පරිසර අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ. ඉදිකෙරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් කිසියම් වාහනයක් ඇතුළු කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ එම අධිවේගී මාර්ගයේ ඊයේ සිදු වූ රියානුතුරක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. නාරම්මල පොලිස් බල ප්‍රදේශයට අයත් ගින්නේරිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ගමන්ගත් යතුරුපැදියක් සහ මෝටර රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ අනතුරක් සිදුව තිබුණා. එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනාම මියගොස් සිටි අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ 59 වන කණුවාසලදී මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරු සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ 5 දෙනෙකු ගමන් කර ඇති අතර මෝටර් රථයද ගිනිගෙන විනාශ වී තිබුණා. කෙසේ වෙතත් අනතුරින් පසු මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනාද අද පොලිසිය වෙත බාර වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මින් ඉදිරියට ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් කිසියම් වාහනයක් ඇතුල් කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි. මෙය තවමත් විවෘත කර නැති අධිවේගී මාර්ගයක් යතුරුපැදියත් සමග තරඟයට යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුරු සිදු වූ ආදැයි සැකයක් පවතිනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා. යම් කෙනෙක් විවෘත කර නොමැති මධ්‍යම අධිවේගී මාර්ගයට මින් පසුව යම් මෝටර රථයක් ඇතුල් කරහොත් ඔවුන් අත්අඩංගුවට ගනු ලබනවා. ඒ වගේම මෙම මෝටර් වාහනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊයේ දින මාරක යානතුරු 5කින් පුද්ගලයන් මිය ගොස් තිබෙනවා. මෙයින් 30 දෙනෙක් යතුරුපැදිකරුවන් වන අතර 2 දෙනෙක් අධිකයින් බවටයි වාර්තා වී තිබෙන්නේ. සංචාරණ සීමා තිබෙන දිනයක මාරක යානතුරු 5කින් මරණ වාර්තා වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙරට තුළ සිදුවන වන අලි මරණ ඉහළ ගොස් ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සීපී රත්නායක මහතා පවසනවා. ඒ අනුව මහතා වැඩිදුරටත් සඳහන් කළේ සම්බන්ධ වන නීති දැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මේ දවස්වල අලිගේ මරණ සංඛ්‍යාව වැඩි වෙලා. දවසට එක අලියා ගානේ මැරෙනවා වගේ දෙන්නවා. ඇතුන් ගණනාවක් මරලා තියෙනවා. ඉතින් මේක මහ විනාශයකට යන තැනකට යනවා කියන එක තමයි හිතන්නේ. මේක ගැන කරුණු සොයලා බලනකොට ගිනියවි පාවිච්චි කරලා අලි මරලා තියෙනවා. ඊළඟට හක්ක පටස් කියන හෑන්ඩ් ග්‍රනේඩ් වගේ එකක් හදලා ඒකෙන් අලි මරලා තියෙනවා. විදුලි කාන්දු කරලා අලි මරලා තියෙනවා. මේ අයට ගිනියවි පනතෙන් දඬුවම් කරන්න නඩු දාන්න සූදානම් කරනවා. පොලිස්පතිතුමාගේ මග පෙන්වීම යටතේ දැන් වැටලීමක් කරගෙන යනවා. මේ වැටලීම තමයි බෝර 12 ගිනියවි වැටලීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ අපේ නිලධාරිනුත් ස්ටේප් එකත් එක්ක එකතු වෙලා වැටලීමක් කරලා තියෙනවා. යඳ වී යන වනජීවීන් ඝාතනය කරන්න සූදානම් වෙනවනම් ඝාතනය වෙනවනම් ළඟදීම පනත ගේන්න සූදානම් කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා දණ්ඩ නීති සංග්‍රහයට දඩ මුදල වැඩි කරලත් හිර විලංගුවේ දාන්නත් ඒ වගේම කැලෑ ගිනි තියෙනවනම් කැලෑ එලි කරනවනම් ඒකටත් අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා. දරුවෙකුගේ සලකුණක් තමන්ගේ සලකුණක් කරගත් ආදර සලකුණක් මේ. අම්මාවරුන්ගේ ආදරයේ සලකුණ කිසිදාක මැකී නොයාවී. මතක් කරලා බලන්න ඔබේ ජීවිතේ කවදාවත් වෙනස්කමක් නොකරපු කෙනෙක්. ඒ තමයි අම්මා. ඇයත් ඒ වගේ මවක්. බ්‍රසීලයේ ජීවත් වූ කැරොලිනා ජිරාඩෙල්ලි. ඇයට හිටියා මාස 13ක් වයස පුංචි පුතෙක්. පුතාගේ නම එන්සෝ. ඉපදුන දවස් ඉඳලා පුංචි වෙනස්කමක් ඔහුට තිබුණා. ඒ තමයි එන්සෝගේ මුහුණේ විශාල කළු පැල්ලමක් ලෙසින් උපත් සලකුණක් තිබීම. නාසයේ සිට එක් පැත්තක් සම්පූර්ණයෙන්ම වගේ වසාගෙන ඒ සලකුණ පැතිරිලා තිබුණා. සමාජයට මේ දරුවා කොයි විදියට දකින්න ලැබුණත් දෙමව්පියන්ට නම් එන්සෝගේ වෙනසක් තිබුණේ නැහැ. කාටවත් වෙනසක් දැනෙන්න දුන්නෙත් නැහැ. ඒ වගේම තමයි පුංචි එන්සෝට ඔහු වෙනස් කියන හැඟීමක් මේ අම්මා කිසිම වෙලාවක දැනෙන්න දුන්නේ නැහැ. ඒ ආදරේ එක්තරා දවසක් මේ අම්මා සටහන් කළේ ඇගේ මුහුණේත් සටහනක් තබමින්. ඒක ඇත්තටම සුන්දරයි. හැබැයි ගොඩක් සංවේදී. මේ දරුවගේ අම්මා වේශ නිරූපණ ශිල්පියෙක් වෙත ගිහින් තමන්ටත් තමන්ගේ පුතාගේ වගේම සලකුණක් මුහුණේ තබන්නට අවශ්‍ය බව කියනවා. ඒ විදියටම මේ අම්මගේ මුහුණේ කළුපාට සලකුණක් තබන්න ඒ වේශ නිරූපණ ශිල්පියා කටයුතු කළා. මගේ පුතාට අනුකම්පාව බිය සහ සමහර විට පිළිකුලෙන් පිරී ඉතිරි යන සමාජයේ දැස් දැකීම හා දැනීම ඉතා කලක් තිස්සේ දුෂ්කර වූ බව මම දැක්කා. ඇය සංවේදීව කිව්වා. ඒකට උත්තරයක් දෙන්නයි ඇය මේ විදියේ සලකුණක් ඇගේ මුහුණේත් සටහන් කළේ. දරුවා ලොකු වෙද්දී දරුවාගේ මුහුණේ තියෙන මේ සලකුණ නිසා අපහසුතාවයක් ඇති වුණොත්, හිතට දුකක් ඇති වුණොත්, ඒ දුක නොදැනෙන්නයි මේ අම්මට උවමනා වුණේ. මේ අම්ම කියනවා එන්සෝ නැත්නම් ඇගේ කුඩා පුතාගේ උපන් සලකුණට ඇය ගොඩක් ආදරේ බව. ඒ නිසයි ඇයට අවශ්‍ය වුණේ අවම වශයෙන් මොහොතකට හරි පුතාගේ සලකුණ Tamanගේ මුහුණට ගන්න. ඇය නින්දට ගියෙත් මේ සලකුණ Tamanගේ මුහුණේ තියාගෙන. පසුව එය මකා දැමුවත් ඇය කියනවා ඒ සලකුණ හැමදාම ඇගේ මුහුණේ ඇති බව ඇයට දැනෙනවා කියලා. එන්සෝ උපදිනකොට මවගේ කුසේ ලදරුවෙක් මවක් හා සම්බන්ධ වන පෙකිනිවැල ඔහුගේ ගෙලවටා දෙවරක් ඇති ඇති බවට වෛද්‍යවරුන් කියලා තියෙනවා. එය වෙනත් රෝගී තත්ත්වයක් දක්වා දරුණු වේවියයි හිතුවත් එය විශාල ආබාධයක් බවට පත් වෙලා නැහැ. කොහොම හරි අවසානයේ මේ අම්මා කියනවා
දරුවගේ වගේ සලකුණක් මුහුණෙහි සටහන් කරගන්නට ලැබීමත් එක්ක ඇය ලෝකයේ ලස්සනම කාන්තාව ලෙස ඇයට හැඟෙන බව. ඔව්, අම්මලගේ ආදරේ වගේ තමයි. සමාජයේ කොච්චර වෙනස්කම් කරත් කවදාවත් අම්ම කෙනෙක් දරුවෙක්ට වෙනස්කමක් කළේ නෑ. දරුවෙක්ගේ අඩුපාඩුවක්, දරුවෙක්ගේ වැරැද්දක් පවා අම්ම කෙනෙක් තමන්ගේ කරගත්තා. දරුවට කවදාවත් ලැජ්ජාවට පත්වෙන්න ඉඩ නොදී. ඒත් අපි අම්මට සලකන විදිය සමහර වෙලාවට අපි කැමතිත් නැහැ මේ මගේ අම්ම කියලා කියන්න, පෙන්නන්න. ඒත් අම්මල ඊට වඩා ගොඩක් වෙනස්. ඒ අම්මලගේ හැටි. අවධානය විදෙස් පුවත් වෙත. අමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලින් 100කට ආසන්න පිරිසක් අතුරුදන්ව තිබෙනවා. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අයත් මියාමි නගරේ මහල් නිවාස සංකීර්ණයක් ලෙස භාවිතා කෙරෙනු ගොඩනැගිල්ලක කොටසකුයි මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ. ඊයේ අලුයම් කාලයේදී එම අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් එම ගොඩනැගිල්ලේ පිහිටි නිවාස ඒකක 130න් 55ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. 1980 වර්ෂයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල මෙලෙස කඩා වැටීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වුවත් මේ වන විට අනතුරට පත් පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එහිදී මියගිය එක් පුද්ගලයෙකු හමු වී තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයන් 35 දෙනෙක් පමණ සුන්බුන් අතර සිරවී සිටියේදී මුදාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බවද එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ගිනිකොන දිග චෙක් ජනරජයේ ගම්මාන කිහිපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුලිසුළඟක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් 60 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඊයේ ඇති වූ එම ප්‍රචණ්ඩ සුළුකුණාටුවෙන් දකුණු බ්‍රෙක්ලාව් සහ හොඩෝනින් දිස්ත්‍රික්කවල ගොඩනැගිලි ගණනාවක් මෙන්ම රථවාහන විශාල සංඛ්‍යාවක්ද විනාශ වී තිබෙනවා. එහිදී ආපදාවන්ට ලක් වූවන් මුදවා ගැනීමට එරට සහ අසල්වැසි ඔස්ට්‍රියාවෙන් මෙන්ම ස්ලෝවැකියාවෙන්ද ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව 63 දෙනෙකු වෛද්‍ය සේවා මගින් රෝහල් ගත කර ඇති අතර ඉන් 10 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තත්ත්වය ඉතා කනගාටුවෙන් විස්තර කරමින් සඳහන් කර සිටියේ දැනට පවතින සියලුම ගලවා ගැනීමේ ඒකක එම නගරය වෙත යැවීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම මේ වන විට ආපදාවට ලක් වූ කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූනි 26 වැනිදා ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමේ පරමාර්ථයෙන් කරන ලද මෙහෙයුම අසාර්ථක වීම නිසා බ්‍රිතාන්‍ය හමුදාව සිංහල හමුදාව අතින් අන්ත පරාජයට ලක්ව ඇත්තේ 1803 වසරේ හෙට වැනි දිනකදී. මද්‍රව්‍ය වලින් තොර ජාත්‍යන්තර සමාජයක ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාකාරීත්වය සහ සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නම් කරන ලද මද්‍රව්‍ය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ජූනි මාස 26 වන දිනට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. වදහිංසාව සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා ක්‍රියාකිරීමේ අරමුණින් වදහිංසාවලට ගොදුරුවන්ට සහය දැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය ජූනි මාස 26 වන දිනට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.